ආයුබෝවන් සුබ දවසක්. අද මම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර අධ්‍යයනය විෂයේ දෙවෙනි නිපුණතාව වන ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර සමාජීය වගකීම් හා ආචාර ධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය පිළිබඳව. හොඳයි. අපි පළමුවෙන් බලමු මෙම නිපුණතාවට අදාළ නිපුණතා මට්ටම් මොනවාද කියලා. මෙහිදී නිපුණතා මට්ටම් 3ක් සාකච්ඡා කරලා තිබෙනවා. ඉන් පළමුවෙන්න ව්‍යාපාර විසින් සමාජ වගකීම් ඉටු කිරීමේ වැදගත්කම අගයයි. 2. පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර කටයුතු කරමින් තිරසර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරය අගයයි. 3. ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව තහවුරු කරයි. අපි එහෙමනම් අද දිනේ සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ පළවෙනි නිපුණතා මට්ටම වන ව්‍යාපාර විසින් සමාජ වගකීම් ඉටු කිරීමේ වැදගත්කම අගයයි යන්නට අදාළ විෂය කරුණු. මෙම නිපුණතා මට්ටමට අදාළ ඉගෙනුම් ඵල කීපයක් තිබෙනවා. පළමුවෙන් ඒ පිළිබඳව විමසා බලමු. පිළිගත් නිර්වචන ඇසුරෙන් ව්‍යාපාර සමාජ වගකීම් හැඳින්වීම කරනු ලබනවා. ව්‍යාපාර විසින් සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරගන්නවා. ව්‍යාපාර වලින් සමාජ වගකීම් ඉටු විය යුතු පාර්ශව ලයිස්තුගත කරනවා. ව්‍යාපාරයක් විසින් එක් පාර්ශවය වෙත ඉටු කළ යුතු සමාජ වගකීම් වෙන වෙනම නිදසුන් ඉදිරිපත් කරනවා. ව්‍යාපාර ආයතනයක් නිදසුනක් ලෙසගෙන එය එක් පාර්ශවය වෙත සමාජ වගකීම් ඉටු කරන ආකාරය පෙන්වා දෙනවා. අපි මේ අභ්‍යාසයක් හැටියටයි කරන්නේ. සමාජ වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට හිමිවන ප්‍රතිලාභ ලයිස්තුගත කරනවා. සියලුම පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටුවන ආකාරයට සමාජ වගකීම් ඉටු කළ හැකි ආකාරය පැහැදිලි කරනවා. අපි විමසා බලමු ව්‍යාපාර සමාජ වගකීම් යන්නට පොදු හැඳින්වීමක්. ව්‍යාපාරය හා සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීම සමාජ වගකීම වේ යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. නැවතත් බැලුවහොත් ව්‍යාපාරය හා සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීම තමයි සමාජීය වගකීම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ. අපි බලමු ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ විවිධ නිර්වචන කීපයක්. එකක් තමයි තිරසර සංවර්ධනය සඳහා වන ලෝක ව්‍යාපාර කවුන්සිලය නැමැති ආයතනය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. සමස්ත සමාජයේ සහ ප්‍රාදේශීය ජනතාවගේ සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට හා සදාචාරාත්මකව හැසිරෙන බවට ව්‍යාපාර අඛණ්ඩව කැපවීම ව්‍යාපාරයන්හි සමාජ වගකීමයි යනුවෙන්. අපි බලමු තවත් නිර්වචනයක්. මෙය මාලන් බේක නැමැති මහාචාර්යවරයා ඉදිරිපත් කරන්නේ සමාජය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ වූ අදහස ව්‍යාපාර සමාජ වගකීම බවයි ඔහු සඳහන් කරන්නේ. නාරායන් මූර්ති නැමැති මහාචාර්යවරයා ඉදිරිපත් කර නිර්වචනය මෙහි තිබෙනවා. ගනුදෙනුකරුවන්, සේවකයින්, සමාජය, රජය හා පරිසරය ආදී සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සාධාරණ ලෙස කටයුතු කරමින් කොටස් හිමියන්ට උපරිම අගයක් බිහි කර දීම සමාජීය වගකීම වේ යන්නේ. මෙම නිර්වචනය ඔස්සේ තමයි අපි ඉදිරියට පාඩම ගෙනියනු ලබන්නේ. ඒ අනුව නාරයන් මූර්ති දක්වනවා ව්‍යාපාරයක ගනුදෙනුකරුවන්, සේවකයන්, සමාජය, රජය, පරිසරය සහ කොටස් හිමියන්. මෙහිදී ඔහු කොටස් හිමියන් යනුවෙන් හඳුන්වා ඇත්තේ හිමිකරුවන් එහෙම නැත්නම් ව්‍යාපාරයේ අයිතිකරුවන් යන්නයි. ඒ අනුව ඔවුන්ට උපරිම අගයක් බිහි කර දීම
ව්‍යාපාරික සමාජ වගකීම් බවයි සඳහන් වන්නේ. ඔබට සමාජ වගකීම් පිළිබඳ යම් අතිරේක අදහසක් ලබා ගැනීමට මෙම කෙටි වීඩියෝ නරඹන්න. The world has experienced tremendous progress over the past 20 years. We've seen countries lift themselves out of poverty. More collaboration among business, government, and civil society to address sustainability challenges. And more companies are taking action to embrace greater responsibility. Everything has changed. Yet, nothing has changed. Our planet continues to warm. Financial markets remain focused on short-term gains. And governments are unable to tackle these issues alone. The world doesn't need more roadmaps and targets. Challenges don't need to be defined. They need to be met. It's time to push fast forward on sustainability and make transformative change. For 20 years, BSR has brought together a global network of passionate, creative, and entrepreneurial leaders to accelerate progress and develop strategies to solve our most pressing issues, turning our vision of a just and sustainable world into reality. හොඳයි. ඔබට සමාජ වගකීම් පිළිබඳ අදහසක් ලැබෙනට ඇති. අප දැන් සූදානම් වන්නේ ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ ජාතික නිර්වචන කීපයක් සලකා බලන්නට. ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කරන ආකාරයට සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් එමගින් සමාජයට ඇතිවන බලපෑම් පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම සමාජ වගකීම හැටියටයි ඔවුන් හඳුන්වන්නේ. පිලිපීනය බොහොම කෙටි අදහසක් ඉදිරිපත් කරනවා. මෙය කෙටි නමුත් ගැඹුරු අර්ථවත් භාවයක් තිබෙනවා. ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ සමාජ වගකීමයි. ඉන්න අදහස් කරන්නේ ව්‍යාපාරයක් සමාජයෙන් විවිධ දේවල් ලබා ගන්නවා. ශ්‍රමය, යෙදවුම්, තාක්ෂණය යන ආදී දේවල් ලබා ගන්න අතර ව්‍යාපාර විසින් එම පාර්ශ්වයන් වෙත යමක් ආපසු ලබා දිය යුතු බව තමයි පිලිපීන් රජයේ සමාජ වගකීම් හැට හඳුන්වන්නේ. ඒ අනුව සේවකයන්ට වැටුප්, රජයට බදු ගෙවීම, සමාජයට රැකියා සැපීම යන ආදී දේවල් ඔවුන්ට සැපිය හැකියි. හොඳයි, අපි එනම් බලමු ව්‍යාපාර සමාජීය වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය කුමක්ද කියලා. ව්‍යාපාර කරේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හා පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග කීපයක් වර්ධනය වෙමින් තිබෙනවා. එම නිසා ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය වර්තමානයේ දැඩි වී තිබෙන බවයි අදහස් කරන්නේ. එම බලවේග මොනවාද? ව්‍යාපාර තරඟය, ගෝලීයකරණය, විද්‍යුත් ව්‍යාපාර, පරිසර දූෂණය. මෙන්න මේ කියන බලවේග වර්තමානයේ වර්ධනය වෙමින් පවතින නිසා ව්‍යාපාරයකට සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව ඉතා දැඩිව පවතින බව විශ්වාස කරනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළහොත් අපි දන්නවා ලෝකේ ව්‍යාපාර අතර දැඩි තරංගයක් පවතිනවා. ව්‍යාපාර අතර තරංගයක් පවතින විට ව්‍යාපාරිකයා තමන්ගේ ලාභය, වෙළඳපළ කොටස යන ආදිය වැඩි කර ගැනීමට, එහෙම නැත්නම් උපරිම කර ගැනීමට ඔවුන් යම් යම් විසමාචාර කටයුතු යෙදෙනවා. ඒ වෙනකොට සමාජ වගකීම් උල්ලංඝනය වෙනවා. එහෙමනම් ව්‍යාපාරවලට තරංගයට මුහුණ දීම යහපත් ආකාරයෙන් කරන්නට සහ තරංගය තුළදී සමාජීය වගකීම් පිළිබඳ සැලකිලිමත් වෙමින් තරංග වදින්නට කරන ඉඟියක් තමයි මේන් සඳහන් වෙන්නේ. ඒ වගේම ගෝලීයකරණය. ලෝකේ පුරා ගෝලීයකරණ රැල්ලක් ක්‍රියාත්මක වන විට ගෝලීයකරණය තුළ ඇතිවන පීඩාවන් බලපෑම් හමුවේ බොහෝමයක් ව්‍යාපාර තමන්ගේ සමාජ වගකීම් අමතක කොට ගෝලීයකරණයට මුහුණ දීම සඳහා සූදානම් වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ගෝලීයකරණය හමුවේ ඇතිවන මෙම තත්ත්වයන් නොසලකා ව්‍යාපාරයක් තමන්ගේ සමාජ වගකීම් ඉටු කරමින් කටයුතු කළ යුතු බවයි. ඒ වගේම විද්‍යුත් ව්‍යාපාර. ලෝකයේ විවිධ ස්ථානවල සිට ලෝකේ පුරා තොරතුරු තාක්ෂණය හරහා ව්‍යාපාර කරන විට
පුද්ගලයන් එකිනෙකා මුණ ගැහෙන්නේ නැහැ. ඔවුන් අතර විශ්වාසය පිළිබඳ ලොකු තහවුරුවක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා යම් ආකාරයක වංචා අක්‍රමිකතා වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. එම නිසා ව්‍යාපාර සමාජවාදයෙන් පිළිබඳව වැඩිදුර උනන්දුවක් දැක්විය යුතුයයි මේන් අදහස් කරනවා. ඒ වගේම පාරිසරික දූෂණ මුළු ලෝකෙම වෙලාගෙන තිබෙන ප්‍රබල ගැටලුවක්. ව්‍යාපාර පමණක් නෙවෙයි පාරිභෝගිකයන්ද මෙම තත්ත්වයට වග කිව යුතුයි. පාරිසරික දූෂණය වෙන ආකාරයට වැඩි ලාභ උපයා ගැනීම උදෙසා පරිසරය නොසලකා හැර ව්‍යාපාර කටයුතු කරන විට සමාජ වගකීම් උල්ලංඝනය වෙනවා. එහෙමනම් ව්‍යාපාරිකයන්ට මතක් කර දෙන්නේ පරිසර දූෂණය නොකර සමාජ වගකීම් පිටු වෙන ආකාරයට එහෙම නැත්නම් පරිසර හිතකාමී ආකාරයට ව්‍යාපාර කටයුතු කළ යුතු බව. හොඳයි අපි එහෙමනම් බලමු ව්‍යාපාර වලින් සමාජ වගකීම් ඉටු යුතු පාර්ශව කවුරුන්ද කියලා. මෙහි ඔබට දකින්නට ලැබෙනවා එක් පාර්ශවයක් තමයි අයිතිකරුවන්, ව්‍යාපාර හිමිකරුවන්, නාරයන් මූර්ති දැක්වූ ආකාරයට කොටස්කරුවන් යන. ඒ වගේම ගනුදෙනුකරුවන්, ව්‍යාපාරයක නිෂ්පාදිතය මිලදී ගනු ලබන අය, ඒ වගේම සේවකයන්, ව්‍යාපාරයට කායික හා මානසික ශ්‍රමය සපයන පුද්ගලයන්, ඒ වගේම සමාජය. සමාජය යන්න පොදුවේ ගත් කල ඒ තුළ අන්තර්ගත වෙනවා රජය, ප්‍රජාව සහ පරිසරය කියන අනු පාර්ශවයන්. අපි දැන් බලමු මේ එක් පාර්ශවයට මොන වගේ සමාජ වගකීම් ව්‍යාපාරයකින් ඉටු විය යුතුද කියන එක. අපි අයිතිකරුවන් යන පාර්ශවයෙන් පටන් ගත්තොත් සාධාරණ ඉපීමක් ලබා අයිතිකරුවෝ අරමුදල් ආයෝජනය කරන්නේ යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන නිසා උන්ට සාධාරණ ඉපීමක් ලබා දිය යුතුයි. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ අත්කර දීම. ඔවුන්ගේ අරමුදල් ආයෝජනයට ගැලපෙන ආර්ථික ප්‍රතිලාභයක් අත්කර දීම. ඒ වගේම කාර්යක්ෂමව හා අවංක ලෙස කළමනාකරන කටයුතු මෙහෙවි. සමාජය ගතහොත් සමාජය යන්හි අපි කලින් සඳහන් කළා රජය, ප්‍රජාව සහ පරිසරය යන තුන් පාර්ශ්වයම ඇතුළත්. ඒ සියල්ලට ඇතුළත් වන ආකාරය කරුණු ටිකක් මෙහි දක්වා තිබෙනවා. රැකියා නියුක්තියට දායක වීම, බදු ගෙවීම නොපිරිහෙලා ඉටු කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රජා සත්කාරක සේවා, හාරත නිෂ්පාදිත බිහි කිරීම, ඒ වගේම පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. සේවකයන් සම්බන්ධයෙන් සලකා බැලුවහොත් සේවකයන්ට සමානාත්මකව සැලකීම, මනා සේවක සම්බන්ධතා පවත්වා ගැනීම, සේවකයන්ගේ වෘත්තීමය ආරක්ෂාව සැලසීම, ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබා දීම යනවා. ඒ වගේම ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සලකා බැලුවහොත් ගනුදෙනුකරුවන්ට සාධාරණව කටයුතු කිරීම, එහෙම නැත්නම් සාධාරණව සැලකීම, ඔවුන්ට ඇතිවිය හැකි හානි අවම කිරීම, පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන ආදී දේවල්. එමනම් මෙම කරුණු තමයි ව්‍යාපාර වලින් ප්‍රධාන පාර්ශ්වයන් ඉටු යුතු සමාජ වගකීම්. අපි බලමු සමාජ වගකීම් ඉටු කිරීම තුළින් ව්‍යාපාර අත්විඳින ප්‍රතිලාභ මොනවද කියලා. ව්‍යාපාරයකට තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නට පුළුවන් සමාජ වගකීම් හොඳින් ඉටු කරුවොත්. ඒ වගේම ව්‍යාපාරයේ ප්‍රතිරූපය එහෙම නැත්නම් කීර්ති නාමය වර්ධනය කරන්නට පුළුවන් සමාජ වගකීම් ඉටු කිරීමෙන්. ව්‍යාපාරය පිළිබඳ විශ්වසනීයත්වය තහවුරු කරගන්නට පුළුවන්. මෙහිදී අර සියලු ඇල්මැති පාර්ශවයන් වැදගත් වෙනවා. ඔවුන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම් ඉටු වෙනකොට ඔවුන්ගේ විශ්වාසය ව්‍යාපාර කෙරෙහි ඇති වෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවන් තෘප්තිමත් වීම තුළ ව්‍යාපාරයේ ඉදිරි පැවැත්ම තීරණය වෙනවා. ඒ වගේම ව්යාපාරයේ අරමුණු හා පරමාර්ථ කරා ළඟා වීමට පහසු වෙනවා සමාජ වගකීම් ඉටු කරද්දී. අපි දැන් බලමු සමාජ වගකීම් ඉටු කිරීමට යාමෙන් ව්යාපාරයක් අත්විඳින ආවාසි මොනවද කියලා. ව්යාපාරයේ ලාභයට යම් බලපෑමක් ඇතිමක් නිසාද සමාජ වගකීම් ඉටු කිරීමට යම් අරමුදල කාලයක් ක්‍රමයක් වැය කළ යුතුයි. නිසා ව්යාපාරයේ ලාභය යම් ප්‍රමාණයකින් අඩුවන්නට පුළුවන්. ඒ වගේම සමාජ වගකීම් ඉටු කිරීමට අමතර පිරිවැයක් හා කාලයක් දරන්න සිදු වෙනවා. මා කලින් සඳහන් කළේ බවත් එයත් ව්‍යාපාරයකට යම් අවාසියක් විය හැකියි. ඒ වගේම විවිධ වාර්තා හා ලේඛන පවත්වා ගත යුතු වෙනවා. මක්නිසාද සමාජ වගකීම් ඉටු කරනවා යනුවෙන් සඳහන් කළාට ප්‍රමාණවත් නැහැ. එය විවිධ පාර්ශවයන්ට ඒත්තු ගැන්වීමට වාර්තා පවත්වා ගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාරවල සමාජ වගකීම් පිළිබඳව සමාජ විගණනය සිද්ධ වෙනවා. එහිදී ඉදිරිපත් කිරීමට එහෙම නැත්නම් එම තත්ත්වය සනාථ කිරීමට තමන් ළඟ ලේඛන හා වාර්තා තබා ගත යුතුයි. මේ සඳහා යම් පරිශ්‍රමයක් දරන්නට වෙනවා. ඒ වගේම ඇල්මැති පාර්ශවයන් වැඩියෙන් බලපෑම් කිරීමට පෙළඹෙනවා. ඒ නිදහස් කරන්නේ සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාර කෙරෙහි වැඩි බලපෑමක් ජනතාව ඇල්මැති පාර්ශව ඇති කරනවා. සමාජ වගකීම් ඉටු කිරීමට අපොහොසත් එහෙම නැත්නම් අකමැති ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශවයන් පවා වැඩි බලපෑමක් කරන්නේ නැහැ. ඔවුන් දන්නවා සමාජ වගකීමක් ඉටු කරගන්න අපහසු බව. නමුත් සමාජ වගකීම් ඉටු කරන ආයතන වලට තව තවත් වැඩියෙන් සමාජ වගකීම් බලාපොරොත්තු වෙන නිසා ඔවුන්ට වැඩි බලපෑමක් තිබෙනවා. හොඳයි අපි දැන්
බලමු සමාජ වගකීම් පිළිබඳ විවිධ විග්‍රහය. මා කලින් සඳහන් කළේ ගුරු මාර්ගෝපදේශයට අදාළව සඳහන් වුණු පාර්ශව. නමුත් ලෝකේ විවිධ විග්‍රහයන් තිබෙනවා සමාජ වගකීම් පිළිබඳව. මෙම කොටස මම අතිරේක කරුණු ප්‍රමාණයක් හැටියටයි සාකච්ඡා කරන්නේ. සමාජ වගකීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විග්‍රහයක් තිබෙනවා. ඔවුන් දක්වන ආකාරයට අපි කලින් සාකච්ඡා කළ පාර්ශවයන්ට වඩා තරමක් වෙනස් විදිහටයි ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් සමානතාවක් තිබෙනවා. මෙහිදී දක්වනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ව්‍යාපාරික සමාජ වගකීම් ඉටු කරද්දී මානව අයිතීන් පිළිබඳව සැලකිලිමත් විය යුතු බව. එහිදී සේවකයෝ වෙන්නත් පුළුවන්. එහිදී ප්‍රධාන වශයෙන් බලනු ලබන්නේ සෑම මානව කොට්ටාසයකම අයිතීන් ව්‍යාපාර වලින් ඉටු වෙනවද? එහෙම නැත්නම් මානව අයිතීන් සුරැකෙන පරිදි ව්‍යාපාර කටයුතු කරනවද යන්නේ. ඒ වගේම සේවක අයිතීන් ආයතනයේ වැඩ කරන සේවකින්ට නීත්‍යානුකූලව හිමිය යුතු අයිතීන් සියල්ල සුරැකෙනවද? ඊළඟට සමාජ සුරක්ෂිතතාව. එහෙම නැත්නම් මහරු මේ හඳුන්වනවා ප්‍රජා සත්කාරය යනුවෙන්. කියන්නේ සමස්ත සමාජයට ව්‍යාපාර වලින් ලැබෙන වූ සුරක්ෂිත භාවය. ඒ වගේම පරිසර සුරක්ෂිතතාවය රැකෙන පරිදි ව්‍යාපාර කටයුතු කරනවාද? එහෙම නැත්නම් පරිසරයට අදාළ සමාජ වගකීම් ව්‍යාපාරයක් ඉටු කරනවාද යන්න පිළිබඳ සලකා බලන බව. එමුනම් මේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද සමාජ වගකීම් විග්‍රහය. ඉතාම කෙටියෙන් අපි තවත් විග්‍රහයක් බලමු. මේ අපි හඳුන්වන්නේ කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටීස් යනුවෙන්. එහෙම නැත්නම් සිංහලෙන් සඳහන් කරනවා අපි සාමූහික සමාජ වගකීම් යනුවෙන්. මේ ඉදිරිපත් කළේ මෙහි දැක්වෙන ආච්.බී. කැරෝල් යන මහාචාර්යවරයා ඉදිරිපත් කරන ලද න්‍යාය. අපි එම නිසා මේ අපි හඳුන්වනවා කැරෝල්ගේ සාමූහික සමාජ වගකීම් පිරමීඩය. මෙහි දක්වනවා පිරමීඩයක්. එහිදී ව්‍යාපාරයක් විසින් පළමු මට්ටමේ සිට ක්‍රමානුකූලව ඉහළට ගමන් කරන ආකාරයේ සමාජ වගකීම් ඉටු කළ යුතු බව තමයි ආච්.බී. කැරෝල් මහත්මයා දක්වන්නේ. ඔහු පළමුවෙන් දක්වනවා ව්‍යාපාරයක් විසින් ආර්ථික වගකීම් ඉටු යුතු බව. ඉන් අදහස් කරන්නේ ලාභ ඉපීම කියන. කා සඳහාද ලාභ උපයන්නේ? ආයෝජකයන්ට අවශ්‍ය ආකාරයට. එහෙම නැත්නම් ආයෝජකයන්ට තමයි මේ ලාභ උපයන්නේ. ඒතර ව්‍යාපාරයකින් ආයෝජකයෝ බලාපොරොත්තු වෙන දේ ඉටු කිරීම ඇල්මැති පාර්ශවයක් හැට ඔවුන්ට කරන සමාජ වගකීමක්. එය ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම ආයෝජකයන්ට අවශ්‍ය වගකීම් ඉටු කරන අතරතුරම නෛතික වගකීම් ඉටු කළ යුතුයි. එහෙම නැත්නම් ආයතනයේ නීතිගරුක විය යුතුයි. එහිදී ඇල්මැති පාර්ශවයන්ට ගැළපෙන විදිහට ඇල්මැති පාර්ශවයන් වෙත හිමිය යුතු නීතිමය තත්ත්වයන් ඉටු කරනවා යන්නයි අදහස. ඉන් අනතුරු ආචාර ධර්මානුකූල වගකීම් ඉටු කරන්නට අවශ්‍ය බව සඳහන් කරනවා. ඒ කියන්නේ නිවැරදි දේ කිරීම ඇල්මැති පාර්ශවයන් අපේක්ෂා කරන මට්ටමට ව්‍යාපාරය ගොඩනැගිලා ඔවුන්ගේ අපේක්ෂා ඉෂ්ට කරනවා යන්න. අවසාන වශයෙන් පරාර්ථකාමී වගකීම් ඉටු කළ යුතු බව සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ ආයතනය හොඳ පුරවැසියෙකු හැට කටයුතු කරනවා කියන එකයි. ඉන් අදහස් වෙන්නේ ඇල්මැති පාර්ශවයන්ට අභිමත දේ කරනවා කියන එක. මෙතන තමයි අපි සඳහන් කරන්නේ ආයතනයක උපරිම සමාජ වගකීම් ඉටු කරන තත්ත්වයට පත් වෙන බව. මේ තමයි කැරෝල්ගේ සාමූහික සමාජ වගකීම් පිරමීඩය. අපි බලමු තවත් විග්‍රහයක්. ඒ අදහස් කරන්නේ සාමූහික අගනාකම් නිර්මාණය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් දක්වනවා creating shared value. මේ ඉදිරිපත් කළේ මහාචාර්ය මයිකල් ලී පෝටර් සහ මාක් ආර් ක්‍රැමර් කියන මේ පුද්ගලයන් දෙදෙනා ඔවුන්ගේ මතවාදයක් වශයෙන් තමයි මේ ඉදිරිපත් වෙන්නේ හාවර්ඩ් බිස්නස් ස්කූල් නැමැති ආයතනයේදී. එහිදී ඔවුන් දක්වනවා ව්‍යාපාරයක් විසින් මෙන්න මේ ආකාරයේ වගකීම් මාලාවක් ඉටු කළ යුතු බව. මා එක්වරක් හැටියෙන් සඳහන් කරගෙන යන්නම්. ඔවුන් දක්වන ආකාරයට ආයතනයක් පාරිභෝගික තෘප්තිය වර්ධනය කළ යුතුයි. ඒ වගේම පරිසරය පිළිබඳ හොඳ විඥානයකින් කටයුතු කළ යුතුයි. ඒ වගේම උසස් සදාචාර ප්‍රමිති අනුගමනය කළ යුතුයි. ඒ වගේම විද්‍යාත්මක චින්තනයක් යටතේ ව්‍යාපාර කටයුතු මෙහෙවි යුතුයි. ඒ වගේම වෘත්තික භාවය. තමන් කරන කටයුත්ත පිළිබඳ හොඳ වෘත්තීමය ස්වභාවයකින් කටයුතු කළ යුතුයි. ඒ වගේම කණ්ඩායම් හැඟීමකින් ව්‍යාපාර ක්‍රියා කළ යුතුයි. ඒ වගේම සංස්කෘතික විවිධත්වය ගරු කළ යුතුයි. නැත්නම් සංස්කෘතික විවිධත්වයට අනුව ව්‍යාපාරය මෙහෙවිය යුතුයි. ඒ වගේම හැම ඇල්මැති පාර්ශවයක් පිළිබඳවම විශ්වාසයකින් හා සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. පමණක් නොවේ ප්‍රීතිය හා ඉටුවීම. ප්‍රීතිමත් ලෙස සියලු කාරණා ඉටු කරගත හැකි ආකාරයට ව්‍යාපාරය සැලසුම් කළ යුතුයි, ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම පුරෝගාමී ජීව ගුණයක් ඇතිව ආයතනය ක්‍රියාත්මක විය යුතුයි යන්නේ. ඔබට මේ පිළිබඳ යම් අදහසක් ලබාගත හැකි කෙටි වීඩියෝ ක්ලිප් එකක් නරඹන්නට පුළුවන්. Problems of the environment.
society, local economies. Corporations have been blamed for viewing these concerns as threats to profit. But what if these problems weren't threats? What if they were opportunities? Not only to make the world a better place, but to increase profit. What if ignoring these opportunities put the future of your business at risk, while embracing them meant outperforming your peers? This isn't some dream, it's reality. But it requires a change of mindset, a shift away from a narrow focus on earning profits toward a broader, long-term focus on what we call creating shared value. Creating shared value operates on 3 levels: reconceiving products and markets in ways that meet customer needs while also contributing to society, redefining productivity in your value chain through social or environmental innovation, and cluster development, supporting the well-being of industries related to your own in ways that improve societal conditions. These aren't just theories. Each of these approaches have been successfully demonstrated by major corporations. General Electric has developed new Health Imagination products to deliver high-quality, low-cost care to mothers in developing countries. Intercontinental Hotels Group has implemented Green Engage, an innovative, cost-saving online tool to help its hotels control energy consumption. And Nestle has given resource-strapped farmers in developing economies financial and technical assistance to create a better supplier network. Creating shared value is not an option. It's the future. හොඳයි. එහෙමනම් මා විශ්වාස කරනවා ඔබට ව්‍යාපාර සමාජවාකයෙන් පිළිබඳ සරල අදහසක් මෙම පාඩමෙන් ලැබෙන්නට ඇති කියා අපි ඉදිරි කාලයේදී තවදුරටත් ඉතිරි නිපුණතා මට්ටම් සාකච්ඡා කරනවා. එහෙමනම් ඔබට ස්තුතියි.